BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සියල්ල එක් තැනකට VNN 24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි ඔබ එක්වන්නේ. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක. මම තිලිනි පෙරේරා. අපි අදත් මුලින්ම බලමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. ඉන්දිය විදේශ ලේකම් ජනපති හා අගමැති සමග සාකච්ඡා අවසන් කර පිටවයයි. පෙට්‍රල් නැව ප්‍රමාදයි. තෙල් පෝලිම් දිගුවෙයි. හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව රතන හිමි නඩු මගට ඉහළම ආකාරයේ නඩුවක් මං කියනවා. ලබන දෙසතිය තුළ ඖෂධ හිඟය උග්‍රවන බවට වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්. යම් අසාත්මිකතාවයක් වුණොත් සමරක් වෙලාවට ඒ රෝහලක අඩුපාඩුවක් තියෙන පුළුවන්. රේකු අංගනයේ වාහන අමතර කොටස් බහලුමක සුකෝපභෝගී මෝටර් රථ පහක්. ඉන්දිය විදේශ ලේකම් විනේ මොහන් ක්වාත්‍රා ඇතුළු ඉන්දිය රජයේ දූත පිරිසක් අද දිවයිනට පැමිණියා. ඔවුන් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කළා. දූත පිරිස ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවේදී සමීප මිතුරෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දෙන බවට ඉන්දිය විදේශ ලේකම්වරයා දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවා. ඉන්දිය විදේශ ලේකම් විනේ මොහන් ක්වාත්‍රා ඉන්දිය ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත් සහ ඉන්දිය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේස්වරන් යන දූත කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. අනතුරුව ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේදී මුණ ගැසුණා. මෙහිදී ඉන්දිය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයාට පවසා තිබෙන්නේ සමීප මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳා ගැනීමට උදව් කරන බවයි. අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දිය රජය ඉටු කළ කාර්යභාරය අගය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තුතිය ඉන්දිය රජයටත් එරට ජනතාවටත් පිරිනැමුවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දිය ආධාර වැඩපිළිවෙලෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවා. මේ අතර ඉන්දිය දූත පිරිස අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වී සාකච්ඡා කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් තබමින් පවසන්නේ මේ හමුවේදී ඵලදායී සාකච්ඡාවක් සිදු වූ බවයි. ඉන්දියාව සමග ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතා ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා පවසනවා. මේ අතර ඉන්දිය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස අද සවස දිවයිනෙන් පිටව ගියා. විශේෂ ගණයකට ඇතුළත් නොවන රථවාහන සඳහා එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර අද උදෑසන දිවයිනට ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් රගත් නෞකාව ප්‍රමාද වී පැමිණෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. ඉන්ධන පෙරම්හල්වල මෙහෙයුම් කටයුතු සහ බෙදාහැරීම් කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා යෝජිත ක්‍රමවේදයක් බලශක්ති අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම ඩිපෝ වලින් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන බස් රථ, වෑන් රථ සහ සංචාරක ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ සඳහා පැය 24 පුරාම ලංකා ඔටෝ ඩීසල් නිකුත් කිරීමට කටයුතු සලසා තිබෙනවා. එමෙන්ම තෝරාගත් සිපෙට්කෝ ඉන්ධන පෙරම්හල් වලින් අත්‍යවශ්‍ය හා හදිසි රාජකාරී කටයුතු වල නියුතු වෘත්තිකයන් සහ සේවක මණ්ඩල සඳහා සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සිදු කරනවා. ඉහත කාණ්ඩයට අයත් නොවන සාමාන්‍ය ජනතාවගේ සෙසු සියලුම රථවාහන සඳහා ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0.1.2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හිද අවසාන ඉලක්කම 3, 4, 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා දිනයන්හිද ඉන්ධන ලබාගත හැකි. අංක තහඩුවේ අවසාන ඉලක්කම 6, 7, 8, 9 නම් එම වාහන සඳහා බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි ඉන්ධන ලබාගත හැකි පරිදි නව සැලැස්ම
සැලැස්මක් බලශක්ති අමාත්‍යාංශයේ විසින් ඉදිරිපත් කළා. දිවයිනේ ඕනෑම ඉන්ධන හලකින් මේ ආකාරයට ඉන්ධන ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වෙනවා. මේ අතර අද උදෑසන දිවයිනට ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් රැගත් නෞකාවක් දිනකින් ප්‍රමාද වන බව විදුලිය බල හා බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුල දිවයින පුරා පෙට්‍රල් බෙදා හැරීම සීමා වන බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක දක්නට ලැබුණේ ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින ආකාරය. මේ ගාල්ල නගරයේ ඉන්ධන පිරුම්හලක අද දක්නට ලැබුණු තත්ත්වය. දින 5කට ආසන්න කාලයක් ඉන්ධන ලබා ගැනීම සඳහා බණ්ඩාරගම ඉන්ධනහලේ රැඳී සිටි ජනතාව ඊයේ රාත්‍රියේත් ඉන්ධන නොලැබීම හේතුවෙන් මාර්ගයේ ගමන් කළ ඉන්ධන බවුසරයක් නවතා විරෝධතාවයේ නිරත වුණා. අද උදෑසනද එම ඉන්ධනහලේ දක්නට ලැබුණේ ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින ආකාරයයි. මේ අතර අද හැටන් නගරේ ඉන්ධන පෝලිමක රැඳී සිටි දෙපාර්ශ්වයක් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හොරණ අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරුම්හල අසල දින 7ක කාලයක් පොලිමේ රැඳී සිටි පුද්ගලෙකු අද මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වරකාපොළ දුම්මලදෙනිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරුම්හලක රාජකාරිය නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා නිලධාරියෙකු අතර ඇති වූ ගැටුමක් ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. අප වාර්තාකරු පැවසුවේ ඉන්ධන පෙරුම්හලේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර මෙම ගැටුම හටගත් බවයි. යුද හමුදා ලුතිනන්වරයාගෙන් පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර රුපියල් ලක්ෂ 5කට අධික ඩීසල් තොගයක් හෝමාගම මාකුඹර නිවසක සංගවාගෙන සිටි ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ලීටර් 500 වතුර ටැංකි දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 10ක තොගයක් සහ ලීටර් 200 බැරල් දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400ක් පොලිසිය සොයාගෙන තිබෙනවා. ලංකා විදුලිය බල මණ්ඩලයේ හිටපු සභාපති MMC ෆර්ඩිනැන්ඩෝ මහතා අද යලි කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබුවා. ඒ විදුලිය බල මණ්ඩලයේ සිදුව ඇති ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන කෝප් කමිටුවේ විමර්ශන සඳහායි. මේ අතර ගල් අඟුරු ගෙන්වීමේදී හා විදුලිය බල මණ්ඩලයේ දීමන ලබා දීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමේදී ප්‍රශ්න කෙරුණා. ලංකා ගල්ලඟුරු සමාගම හරහා සීමා සහිත ටෝරියන් යකඩ සහ වානේ සමාගමට රුපියල් මිලියන 539යි 1,92,079ක් වටිනා ගල්ලඟුරු තොගයක් වාරකන්වල බලපෑම හේතුවෙන් ගොඩබෑමට නොහැකි වී තිබුණි. ඒ ගොඩබෑමට නොහැකි වෙච්ච නිසා මේක ඉන්දියාවට රැගෙන ගියා කියලා කියනවා. ඒ අනුව මේ මුදල තාම අපිට ලැබිලා නැහැ කියලා ඔඩිට් එකෙන් කියනවා. මේක ගැන ජී මොකද තත්ත්වය? ලංකා නැව් සංස්ථාව තමයි කටයුතු කරන්නේ. මිලියන 539 මුදල ආපහු ලබා ගන්න හෝ ගල්ලඟුරු ආපහු ලබා ගන්න යම් වැඩසටහනක් තියෙනවා. ඒගොල්ලොත් එක්ක නෙගෝෂියේෂන් එකක් ගිහිල්ලා තියෙනවා. ඒකෙදි කියලා තියෙනවා නැව් 10ක විතර ප්‍රමාණයක් දෙන්න කමිටි එක කැමති වෙලා තියෙනවා. අරගොල්ලෝ 25ක් ඉල්ලලා තියෙනවා. අන්න එතන තමයි ඒක ඇත්තටම මේ රටේ මේ වැරදි කාලේ ඕප් සීසන් එකේ තමයි මේක ඕඩර් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකම ප්‍රශ්නයක්. ඒ මිලියන 539 නැවත ලැබිලත් නැහැ අපිට. ඒතකොට ඒකේ ප්‍රධානම හේතුව තමයි මේ ගහපු එග්‍රීමන්ට් එක ප්‍රමාණවත් ආකාරයට ආවරණයක් ඇතුව ආබිටේෂන් යන්න පුළුවන් ආකාරයට
රජයට ගිහිල්ලා නැහැ. ඔව් දවල්තුමා මේකේ ලොකු විස්තරයක් තියෙනවා පිටිපස්සේ. ඒ කියන්නේ බරපතල හොරකමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මොකක්ද නැත්තම්. ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබිලත් නැහැ. ඔය වාරකම් නිසා අපිට එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඕවා කියලා මං හිතන්නේ රජයට වෙච්ච පාඩුව සම්බන්ධයෙන් වහන්න බෑ. ඒ නිසා කරුණා කරලා මේක සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරලා මේකට වගකීම් යුතු පුද්ගලයන්ගෙන් මේක එක්ක අය කරගන්න ඕනේ, එක්ක දඬුවමක් දෙන්න ඕනේ. ලක්විජය බලාගාරයේ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා මණ්ඩලය විසින් කළමනාකරණ ඒකකයක්. ඒක සඳහා රුපියල් මිලියන 167ක් වියදම් කරලා තියෙනවා. හැබැයි 2021 ඔක්තෝබර් 26 වෙනි දින රජයේ ප්‍රතිපත්තියක් මත අධ්‍යක්ෂ මණ්ඩලය මේ ව්‍යාපෘතිය වසා දැමීමට තීරණය කරලා තියෙනවා. එතන මිලියන 167යි. මේක ඇත්තටම මේ විදුලි මණ්ඩලයේ දිගටම කරගෙන යන ව්‍යාපෘතියක්. මේක අපිට කරන්න ඕනි එකක් විදිහට කරා යද්දී රජයේ ප්‍රතිපත්ති තීරණයක් ගත්තා මේ කෝල් පවර් ප්‍රොජෙක්ට් ඉදිරියට කරගෙන යන්නේ නැහැ කියලා. ඒ රජයේ ප්‍රතිපත්ති තීරණය මත තමයි මේක නැවැත්තුවේ. මේ සමහර තනතුරු වලට දෙන දිරිදීමනා දෙස බලද්දී ඇත්තටම බරපතල තත්ත්වයක් තියෙන්නේ. මේකේ තියෙනවා සමහර දිරිදීමනා මනු කියවීමට දිරිදීමනාවක්, මනු නිවැරදිව කියවීමට තව එකක්. ඉතින් මනු කියවීමට එකයි, මනු නිවැරදිව කියවීමට තව ගාණක් දෙනවා. ඒ කියන්නේ අර පළවෙනි එක මනු වැරදියට උනත් කියවන්න පුළුවන්. ඔහොම එකක් නම් අපි දන්නේ නැහැ. මේ ඔඩිට් එකෙන් දීලා තියෙන්නේ. අලවන්සස් නම් තියෙනවා තමයි බෝඩ් එකේ. ඉතින් ඔහොම එකක් කියන්නේ කොහොමද? ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කියන්නේ මේක ඔබතුමාලා දුන්න තොරතුරු අපේ නෙවෙයි, අපි ජෙනරේට් කරපු ඒවා නෙවෙයි. දීමනා විතරක් බිලියන 2.13. ඒ කියන්නේ මිලියන 2134ක් තියෙනවා. මේක නිවැරදිද හරිද? ඒක හරි. අර ඊළඟට 2020 මිලියන 1544යි. ඒකත් හරිනේ. ඉතින් ඒ නිසා මේ නිකන් විහිළු කතා කියන්න එපා. මේ වාගේ තැනක ඇවිල්ලා මේ රටම අපි බලා ඉන්න තැනක් නේ. ඔබතුමාලා අපි ඔක්කොම ඉගෙන කියාගත් අයනේ. අපි මේ ආයතනේ රාජ්‍යයට අයිති නෑ වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. හැබැයි මේක වෙන්නේ අත්‍යවශ්‍ය සේවයක් නිසා මේ සමහර වෙලාවල් වලට මේවා කතා කරන්න බෑ. කතා කරපු ගමන් මේකට රියැක්ෂන්ස් එනවා. ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද අපි ඔක්කොම මේ රාජ්‍ය ඇතුලේ වැඩ කරන්නේ. ඉදිරි දෙසතිය තුළ ඖෂධ හිඟේ බලපෑම තීව්‍ර වනු ඇති බව විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සරප දෂ්ටනයකදී ලබා දෙන ප්‍රතිවිෂ රෝහල් සතුව ඇතත් ප්‍රතිවිෂ ලබා දීමෙන් අපසු අසාත්මිකතාවයක් ඇතිවහොත් ලබා දෙන ඖෂධවල හිඟයක් පවතින බවයි. සර්පදර්ශනයක් වුණාම දීමට අවශ්‍ය ප්‍රතිවිෂ රෝහල් වල තියෙනවා. ප්‍රතිවිෂ දීමේදී යම් අසාත්මිකතාවයක් වුණොත් සමරක් වෙලාවට ඒ රෝහලක අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. සමරක් අංශවල ඒ බෙහෙත් හිඟතාවයක් තියෙනවා. මුල් කාර්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඇනුම් කරන ලද බෙහෙත් අපිට ලැබෙන්නේ මේ අගෝස්තු මාසයේ වගේ වෙනකොට. මේ ඉදිරි සති කිහිපය තුල තමයි මේ ප්‍රශ්නය බරපතලව දැනෙන්නේ. රටේ ඉන්න හැම පවුල් 10කින්ම 7ක්ම තමන්ගේ ආහාර වේල තියෙන ප්‍රමාණය අඩු කරමින් ඉන්නවා, ගුණාත්මක භාවය අඩු කරමින් ඉන්නවා. මන්ද පෝෂිතත්වය සහ පෝෂණ ගැටලු සමස්ත ජනගහනයෙන් 125කට උග්‍ර විදිහට බලපාමින් ඉන්නවා. ලක්ෂ 50කට වැඩි ජනගහනයක්. මේක ඇතුලේ කුඩා ළමයි ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, ගර්භණී මවුරුන මේ සියලුම වාස්කාණ්ඩවල ලක්ෂ 50කට අධික පිරිසක් ඊටාම දරුණු විදිහට මේ අර්බුදකාරී තත්ත්වයට මුහුණ දෙමින් ඉන්නවා. ලෝකෙම 7 වෙනි තැන ළමා මන්ද පෝෂණයෙන් ඉන්න අපි, කලාපයේ 2 වෙනි තැන ඉන්දියාවට විතරක් 2 වෙනි වෙච්ච අපි ඊට වඩා දරුණු තත්ත්වයකට යන්න තමයි අවධානය මතුවලා තියෙන්නේ. මේ අතර පවතින ඖෂධ හිඟේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පැවසුවේ ඖෂධ ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා නොදීම ඖෂධ හිඟයට හේතුව බවයි. ගිය අවුරුද්දේ 8 වෙනි මාසේ 23 වෙනිදා එවකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මැතිතුමා ලිපියක් ලියනවා SR ආටිගල හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මේ ප්‍රශ්නේ පැන නගිනවා ඉදිරියේදී මේ සඳහා වහාම පියවරක් ගන්න කියලා. ඒ වගේම කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කෙහෙලි රබුක්කල මැතිතුමාත් මමත් අවස්ථා ගණනාවකදී මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා සාකච්ඡා කරා. එවකට මහ බැංකුවේ අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා අපෙන් ඇහුවා ඊළඟ කාර්තුවට දෙකට කොච්චර ඕනද කියලා. කේලේ ඇමතුමා කිව්වා අපිට 130ක් විතර ඕන කියලා ඇමරිකානු ඩොලර් මිලියන. එතුමා කිව්වා 130 මොකද්ද 260ක් දෙන්නම් කියලා. අඟහරුවාද ගෙවුණා, බදාද ගෙවුණා, බ්‍රහස්පතින්ද ගෙවුණා, සිකුරාද ගෙවුණා, ලැබුණේ නැහැ. කතා කරා දිගින් දිගටම මුදල් අමාත්‍යාංශයට. ඒක නිලධාරීන්ට මම කතා කරලා සිකුරාද බොහොම තදින් කිව්වා ඇයි ඔබතුමියලා එදා ඒ අපිට පොරොන්දු වෙච්ච මුදල් දෙන්නේ නැති කියලා. එතකොට කිව්වා ඖෂධ වර්ග 12ටම මුදල් දෙන්න අමාරුයි ඇමතිතුමනි, එකක් තෝරලා කියන්න පුළුවන්ද කියලා. ඒ ඖෂධ එදා තිබුණ 12 ප්‍රධාන වශයෙන් නිර්වින්දනය සඳහා යොදා ගන්න ඖෂධ තමයි තිබුණේ. මම එතුමියට කිව්වා මේ එක බෙහෙතක් තියෙන්නේ 100 නැති කරන එක, අනිත් එක 100 ගන්න එක. ඔබතුමිය මට කියන්න 100 නැති කරන එකද සල්ලි දෙන්නේ 100 ගන්න එකටද සල්ලි දෙන්නේ කියලා. මේ අතර ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන් විසින් මෙරටට ලබා දුන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් අද මෙරටට රැගෙන ආවා. ප්‍රංශය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකුනුයි මෙම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇත්තේ. ශ්‍රී ලංකා එයාලයින් හරහා ප්‍රවාහන ගාස්තු අය කිරීමකින් තොරව එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව තමන් නඩු මගට පිවිසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී. රොයල් පාක් ඝාතන සිද්ධියට වරදකර වූ ජූඩ් සම්මන්ත්‍රණ මැත්තා ජනාධිපති පොදු සභාව යටතේ නිදහස් කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඒ ඔහුගේ දුර කාලයේ අවසන් සතියේදී මෙම පුද්ගලයා නිදහස් කරන ලෙසට අවස්ථා කිහිපයකදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන්ට ඇවිටිලි කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා රූපවාහිනී නාලිකාවක ප්‍රකාශ කර තිබුණා. එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ මෙම ගනුදෙනුවේදී තමන් නොදන්නා පාර්ශවයක් රොයල් පාක් ඝාතන සිද්ධියේ වරදකර වූ පුද්ගලයාගේ පාර්ශවයෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබුණු බවයි. මෙම චෝදනා පිළිබඳව සොයා බලන ලෙසට අද අතුරලියේ රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ වරදට දඬුවම් ලැබූ තරුණයාගේ දෙමව්පියන්ගේ යම් කිසි කෙනෙක් මුදල් ලබාගෙන තිබුණ බවට එතුමාට එහෙම බුද්ධියංශයෙන් වාර්තා කළා නම් ඇයි එතුමා ඒ ගැන පරීක්ෂණයක් කළේ නැත්තේ? ඒ බුද්ධියංශ නිලධාරියා කවුද? ඒ ප්‍රකාශය කරන්න හිටපු ජනාධිපතිවරයා. ඒක ලොකු වරදක් එතුමාට කිව්වා. විශේෂයෙන්ම බන්ධනාගාරය මුල් කරගෙන පවතින විශේෂඥ කමිටුවක්. ඒකට හිටපු නඩුකාරවරු, නීතිඥයන්, මනෝවෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු පිරිසක් තමයි මේ පරීක්ෂණය කරන්නේ. ඒ පරීක්ෂණයෙන් තමයි නිර්දේශ වුණේ ජූඩ් සාමන්ත ජයමහා යන පුජ්‍යලයා මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කරලා ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ ඔහුට මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන්න කියලා නිර්දේශ කළේ මේ විශේෂඥ කමිටුව. ඒ නිර්දේශයත් සමග තමයි අපි එතුමගෙන් ඉල්ලා හිටියේ ජූඩ් සාමන්ත ජයමහා යන අය මානසික පදනම යටතේ ඔබතුමාගේ අස්සනින් තමයි මොහු නිදහස් කරන්න පුළුවන්. මේ ගැන සලකා බලා කටයුතු කරන්න කියලා අපි එතුමාගෙන් කීප අවස්ථාවක ඉල්ලා සිටි බව ඇත්ත. මේකෙන් එතුමා මාගේ නම ඉලක්ක කළා යම්කිසි චෝදනාවක් කළා නම් රටේ ඉන්න ඉහළම නීතිඥයෝ යොදාගෙන අපේ හිතවත් අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි හරි හොයාගෙන ඉහළම ආකාරයෙන් නඩුවක් මං කියනවා. සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පසුව නැවතත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. වතුරෙන් යටවන බංග්ලාදේශය දියුණු වුණු හැටි. ඔබ නැවතත් VNN24 සමකෙන්. රටින් පවතින ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට පොදු එකඟතාවකට පැමිණෙන ලෙසට ප්‍රතිසංස්කරණය සඳහා වූ සාමූහිකය ඉල්ලීමක් කරනවා. ඔවුන් මෙම ඉල්ලීම සිදු කළේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු සමග පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් මැති ඇමතිවරුන් හා දේශපාලන ක්‍රියාකාරීන් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වුණා. අපි ආයාචනය කරනවා මේ රට අද මුහුණ දෙන මේ අරගලයට විසඳුම් සෙවීම සඳහා පළමු පියවර හැටියට මේ 21 වෙනි සංශෝධනය සම්මත කරන්න තමුන්නාන්සලා ක්‍රියා කරයි කියලා. වර්තමාන පාර්ලිමේන්තුවට තමයි මේ පවතින අර්බුදයට විසඳුම් හොයන්න නීත්‍යානුකූල බලය තියෙන්නේ. අපේ ඉල්ලීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දේශපාලන පක්ෂ පාට අමතක කරලා කොමන් මිනිමම් ප්ලෑන් එකකට එන්න කියලා. අවුරුද්දක රෝඩ් මැප් එකක් ඉදිරිපත් කරන්න. සැලැස්මක් ඇතුව ඒ ජනතාවට ඒ විශ්වාසය දෙන්න, ලෝක ප්‍රජාවට ඒ විශ්වාසය දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් වෙයි අවශ්‍ය නම් මැතිවරණයකට යන්න. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි. අපි ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබව මහත් බලාපොරොත්තු සහිතව මහජන සභාවකට තෝරා පත් කරන ලද ඒ ජනතා ආධිපත්‍යයට ගරු කරන්න. මේ සංශෝධනය ඒකමතිකව අනුමත කොට මහජනතාවගේ සුභසිද්ධිය සඳහා ඒකරාශී වෙන්න. පළවෙනියෙන්ම එකතු වී පාලනය කරන්න. ඒකට ඉතාම අත්‍යවශ්‍ය වූ මොහොත දැනුයි පස්සේ නෙවෙයි. දෙවනුව විශ්වාසය ගොඩනගමින් සැකය දුරු කරගන්න. සැකය දුරුණයින් පස්සේ විශ්වාසය ගොඩනගන්නම් කියන්න බෑ. තුන්වෙනුව ඔබ හැම දෙනාම පොදු අනන්‍යතාවය සොයාගන්න අගය කරන්න. මෙතන අපේ මහා සංඝරත්නයයි හින්දු පූජකවරුනුයි ක්‍රිස්තියානි පූජකවරුනුයි මුස්ලිම් පූජකවරුනුයි අපි ඔක්කොම මෙතන එකට වාඩිලා ඉන්නවා. අපි පිළිඅරගෙන තියෙනවා. දැන් අපේ රටේ සාමූහිකත්වය කියන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි ඔබ හැම දෙනාගෙනුත් ඉල්ලන්නේ මේ සාමූහිකත්වය ගොඩනගා ගන්නට පොදු අනන්‍යතාවයක් සොයාගන්න. ණය ගෙවා ගැනීමට හැකියාවක් නොමැති අවස්ථාවක ඉන්දියාව යළිත් වරක් මේ රටට ණය නිකුත් කරන්නේ කුමන පදනමක් යටතේද යන්න සමගි ජන බලවේගය ප්‍රශ්න කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතා අපේක්ෂා ඉටු කිරීමට වත්මන් අග්‍රාමාත්‍යවරයාද අපොහොසත් වී ඇති බවයි.
අත් වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරය බාරගත්තයින් පස්සේ ඒ පක්ෂයේ උදවිය කිව්වා පැය 48න් පෝලිං ඉවර කරනවා කියලා. නමුත් අද අපිට පේනවා දිගින් දිගටම තෙල් පෝලිමයි ගෑස් පෝලිමයි වැඩි වෙන ආකාරයක්. කවදා ගෑස් නැවක් එයිද කියලා ඉවරලා බලාපොරොත්තු දල්වාගෙන ජනතාව ගෑස් බැරල් ටික ගෑස් නියෝජිතයන්ගේ කඩපිළිවෙල අවට තියලා ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. තෙල් ඇමතිතුමා ට්වීට් කරනවා අද එන්න තිබ්බ නැව හෙට යනවා කියලා ඉවරලා. මේ රටේ ජනතාව සාමකාමී අරගලයක් කරහා මේ පාලන තන්ත්‍රය වෙනස් කරලා අපේ රට හරි පාරට ගන්න ඕන කියලා ഘോഷණය කරනකොට එහෙම නැත්නම් ඒ පීඩනය එල්ල කරලා අවසාන තප්පරයේදී තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂලාගේ රැකවලක් හැටියට ගිහිල්ලා ඔවුන්ව බේරගන්න මේ පොරොන්දු ටික දුන්නා මේක කරන්නම් අරක කරන්නම් පෝලින් නැති කරන්නම් ඩොලර් බිලියන 5ක් ගේන්නම් කියලා. ඊයේ එතුමා පාර්ලිමේන්තුවේදී කියනවා අද ඉන්දිය නියෝජිතය එනවලු. එතකොට ඉන්දිය නියෝජිතය එන්නේ පැය 3කට ජනාධිපති අගමැති හම්බෙන්න මේ ණය ආධාර ලබා දෙන්න පුළුවන් විදි ගැන සාකච්ඡා කරනවා. එතකොට අපි හොඳටම දන්නවා කිසිදු රටක් තව රටකට නිකන් ලොකු ආධාර දෙන්නේ නැහැ. එතකොට අපිට ණය ගෙවීමේ හැකියාවක් නොතිබෙන මොහොතක ඒ වෙනුවට කච්චති උදූපත දෙන්න සූදානම් වෙනවද කියන ප්‍රශ්නය අපිට අහන්න තියෙනවා. මොළ හතේ පොරකුත් ඇවිල්ලා සම්පූර්ණයෙන් කෙලලා ගියේ. ඉතින් ඒ වගේ තමයි දැන් මේ වික්‍රමසිංහ වගේ වැඩක් තමයි දැන් වෙලා තියෙන්නේ. දැන් විකුණලා සිංහෙක් වෙන්න හදන්න යනවා. එතුමා තව කතාවක් කිව්වා. එතුමා පුහුණු කරපු අය මෙච්චර පැනලා යනවා නම් එතුමා අසාර්ථකද කියලා එතුමාට හිතෙනවා කියලා. එතුමා අසාර්ථක බව එතුමාට දැන්ද තේරලා තියෙන්නේ. අපි පැහැදිලිව කියන්න කැමති තව මාසයක් දෙයක් යනකොට එතුමාවත් මේ රාජපක්ෂලා එළවෙනවා. මොකද හේතුව දැන් එතුමාව පාවිච්චි කරා අර තීරණාත්මක මොහොතේදී තමන්ව බේරගන්න. කැබිනට් මණ්ඩල සංශෝධන වලින් ජනතා අපේක්ෂා ඉටු කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ දේශපාලන වෙනසකින් පමණක් වත්මන් රටේ පවතින අර්බුද විසඳාගත නොහැකි බවයි. විශේෂයෙන්ම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පහුගිය අවුරුදු දෙකමාර කාල පරිච්ඡේදය ඇතුළත අපේ රටේ කැබිනට් මණ්ඩල 4ක් හැදුවා. මුදල් අමාත්‍යාංශය බැලුවොත් අපි දන්නවා මහින්ද රාජපක්ෂ මුදල් ඇමති, බැසිල් රාජපක්ෂ මුදල් ඇමති, අලි සබ්රි මුදල් ඇමති, ආයේ ගෝඨාභය මුදල් ඇමති, වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති. ඒ නිසා මේ කෙටි කාලය ඇතුළත මුදල් අමාත්‍යවරු 5 දෙනෙක් පත් වී තිබෙනවා. බලශක්ති අමාත්‍ය ධූරය බැලුවොත් අපි දන්නවා උදේ ගම්මන්පිල කාලයක් හිටිය, පවිත්‍ර අවන්‍ය ආරචිතාව කාලයක් හිටිය, ගාමින් ලුකුගේ තව කාලයක් හිටිය, දැන් කාංචන තව කාලයක් හිටිය. ඒ නිසා අමාත්‍ය ධූරත් විටින් විට වෙනස් කරමින් අමාත්‍යංශ වගකීම් විටින් විට වෙනස් කරමින් ඔහේ පිස්සගේ පලාමල්ල වගේ රටක් හසුරුවන තැනකට මේ පාලකයන් ඇවිල්ලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ වගකීම පාසල් වසා තැබීම, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම බවට පත් වී තිබෙනවා. රෝහල් වලට බෙහෙත් නැති තත්ත්වයක් ඇති කරගෙන. තෙල් ඇමති ඉන්නවා, තෙල් නැහැ. කුසි ඇමති ඉන්නවා, පොහොර නැහැ. රාජ්‍ය පරිපාලන ඇමති ඉන්නවා, රාජ්‍ය සේවය වහලා. මොකද වෙලා තිබෙන්නේ? පෞගේ කාලේ පුරාවටම විවිධ තරාතිරම්වල ජනතාව දේශපාලන ව්‍යාපාරات එක්ක රුජුව සම්බන්ධ නොවුණු වැඩිහිටි, තරුණ මේ ආදී සියලු පොදු පුරවැසි පාරට ඇවිල්ලා කෑ ගහලා කිව්වේ මේ ප්‍රශ්න විසඳන අසමත් මේ ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරට ගෙදර යන්න කියලා. හැබැයි ජනාධිපතිවරයා මොකද කුඩා කාලයකට බංකරයකට රිංගලා කුමන්ත්‍රණ කාලේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටිය වාඩි කරවගෙන දැන් යලි පරණ පුරුදු සෙල්ලම දියත් කරමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි වෙනකොට තිබුණට වඩා බරපතල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. පෝලිං වල පුරවැසියන් මිය යන තත්ත්වයක් මතුවී තිබෙනවා. පෞගේ කාලේ පුරාවම ඔය වගේ විස්ම කර්ම පුත්‍රයන් කියලා මේ රට ගොඩනැගීම සඳහා විවිධ අවස්ථාවල කලෙලි බැස්. විහාර මහදේවිලාව, පොළොන්නරුවේ ගැමියෝ ආවා, ආසියාවේ ලොකු මොලේ ආවා, දුටු ගැමුණු ආවා, රට බේරගත් විරු ආවා, මොළ හත ආවා. කවුද නොයාවේ? ඒ නිසා ඒ පේලීම තව එක්කෙනෙක් විතර ධම්මික පෙරේරා. නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුකෝපභෝගී මෝටර් රථ 5ක් ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබී රේගු බලධාරීන් විසින් අද සොයාගත්තා. එම මෝටර් රථවල මුළු වටිනාකම කෝටි 15ක්. රේගු නිලධාරීන් අද සිදු කරන ලද විමර්ශනයකදී එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා ඇති මෝටර් රථ 5ක් ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබී සොයාගත්තා. ඒවා ගෙන්වා තිබෙන්නේ වාහන අමතර කොටස් ගෙන්වන බහලුම් දෙකක් තුලයි. මෝටර් රථ පහෙන් එක් මෝටර් රථයක් යටියන්තොට පුද්ගලයෙකු විසින් ගෙන්වා ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඉතිරි මෝටර් රථ 4 ගෙන් වූ පුද්ගලයින් මෙතෙක් අනාවරණය කරගෙන නැහැ. වාහනවල වටිනාකම රුපියල් කෝටි 15කට ආසන්න බව රේගුව පවසනවා. දැන් කෙටි විරාමයක්. වලට වැටුණු තුම්පත් රෑන. නැවතත් BNN 24 සමගින්. දැන් රටවටින් වාර්තා වූ පුවත් කිහිපයක සාරාංශය රැගත් රවුන්ඩ් අප් 24. රජයේ තමන්ට එරෙහිව මර්ධන දියත් කරන බවට චෝදනා කරමින් ඊට එරෙහිව අරගලේ නිරත විරෝධතාකරුවන් බම්බලපිටිය තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට ගොස් සංදේශයක් බහර දුන්නා. සාමකාමී අරගලකරුවන්ට තුවක්කු දික් කළ බය කරනවා මේ රජය විසින්. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව අපිට පොලිසියට යන්න විදිහක් නැහැ. ඒ වගේම ආරක්ෂා කංශවල අපිට ආරක්ෂාවට අපේ මානව හිමිකම් කඩවීම ආදී සිද්ධ වෙනවා. එක එක තැන් වලට ගිහිලා නම් නොකියා පැහැරගෙන යනවා. අපිට කියන්නෙත් නැහැ මොන පොලිසියටද මොන වැරද්දටද අරන් ගියේ කියලා. විල්පත්තුව ඇහැටුවාගම ප්‍රදේශයේ අත්හැර දමා තිබූ වගා ලිඳකට වැටුණු වනාලින් තිදෙනෙකු විල්පත්තුව වනජීවි නිලධාරීන් විසින් ගොඩටගෙන වනයට මුදා හැරියා. විදේශගත ශ්‍රමිකයන්ට රජය විසින් ලබා දී ඇති තීරුබදු සහන අයථා ලෙස භාවිතා කරමින් ඩුබායි රටේ සිට මෙරටට ගෙන එන ලද බහලුම් දෙකක තිබියදී විදේශ මත්පැන් ලීටර 1750 කමු වී තිබෙනවා. එම මත්පැන් තොගයත් සමග ලයිටර් සහ ලිහිසි තෙල් ලීටර් 2500ක්ද සොයා ගැනුණා. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරනවා සේම සුවහසක් රග්බි ක්‍රීඩා ලෝලීන්ගේ උන්මාදයට යම් අස්වැසිල්ලක් එක් කරමින් වසර 2ක ඉඩෝරයකට පසු පාසල් රග්බි ක්‍රීඩා පිටිය නැවත සක්‍රිය වී තිබෙනවා. ඒ අදින් ඇරඹෙන පාසල් ලීග් රග්බි තරඟාවලිය හේතුවෙන් පළමු ඇරඹීමේදී එකිනෙකා හමු වූයේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සහ මර්දාන ශාන්ත ජෝසප් කණ්ඩායමයි. කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 2ක කාලයකට පසු ශ්‍රී ලංකාවේ පාසල් රග්බි තරඟාවලිය අද ඇරඹුණා. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සංවිධානය කරන මෙම තරඟාවලියට දිවයිනේ පාසල් 12ක් සහභාගී වීමට නියමිතයි. මෙම තරඟාවලියේ මූලික වටේ තරඟ A සහ B ලෙස කාණ්ඩ දෙකකට පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියේ පළමු තරඟය ලෙස ඒ කාණ්ඩයේ යටතේ කොළඹ ශාන්ත ජෝසප් කණ්ඩායම සහ පාසල් ක්‍රීඩා පිටියට රග්බි හඳුන්වා දුන් පාසල වන මහනුවර කිංස්වුඩ් කණ්ඩායම් අද හැවලු ක්‍රීඩාංගණයේදී තරඟ බිමට පිවිසියා. මෙම තරගයේ නැරඹීම සඳහා විශාල පිරිසක්ද එක්ව සිටියා. පළමු අර්ධය නිමාවන විට ශාන්ත ජෝසප් කණ්ඩායම ලකුණු 19ක් ලබාගෙන කිංස්වුඩ් විද්‍යාලයට ඉතා හොඳ සටනක් ලබා දුන් අතර ඒ වන විට කිංස්වුඩ් විද්‍යාලය ලබාගෙන සිටියේ ලකුණු 3ක් පමණයි. දෙවන අර්ධයේදී ජෝසප් ක්‍රීඩකින් පළමු අර්ධයට වඩා ඉතා හොඳින් තරගය තමන් සතු කරගත්තේ ප්‍රතිවාදී කිංස්වුඩ් ක්‍රීඩකින්ට එක් ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොදෙමින්. ඒ අනුව තරගය අවසන් වුණේ ලකුණු 34ට 3ක් ලෙස මර්දාන ශාන්ත ජෝසප් ක්‍රීඩකින්ට තරගයේ ජය ගෙන දෙමින්.
ඒ සමගින් සියල්ල එක්තැනකටගෙන VNN 24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. දෙස් විදෙස් තොරතුරු දැනගන්න පිවිසෙන්න අපේ වෙබ් අඩවිය www.vnn24.lk. අපි යළි හමුවෙමු රාත්‍රී 10ට. මම තිලිනි පෙරේරා. මම නදීක කරුණානායක. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. From VNN 24. This is VNN 24 Prime Time. Live from Studio 24 in Colombo.